සියලු දෙනාට. ඇත්තටම අපි අද ඉඳලා අලුතෙන් පටන් ගන්නවා. දැන් ඔයාලා මේ වෙනකොට Facebook, WhatsApp ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අපි දන්නවා අද ඉඳලා අපි පටන් ගන්න අලුත් වැඩේ ගැන. පහුගිය අවුරුදු එකමාරක විතර වගේ කාලයක් ගත්තොත් ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔයාලා 10 වසරේ හිටපු කාලේ මාස 3ක් විතර 3කට වඩා වැඩි කාලයක් ඔයාලට අත්පසු වුණා පාස්කු ප්‍රහාරය නිසා. ඒ වගේම මේ අවුරුද්දේ පෙබරවාරි අග එහෙමත් නැත්නම් මාර්තු මුල ඉඳලා මේ වෙනකොට ඔයාලා පාසල් යන්න නැතුව ගෙදර ඉන්නේ. ඒ හේතු කොරෝනා තත්ත්වය නිසා. ඒ හේතුව හින්දාම ඔයාලට දෙසැම්බර් මාසේ පවත්වන්න තිබ්බ O level විභාගයේ මාර්තු මාසේ වෙනකල් කල් ගියපු තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් වෙලාවට අපි දැකපු දෙයක් තමයි සාමාන්‍ය පෙළ අවුරුදු දෙකෙන් අවුරුද්දයි මාස 3ක් මාස 4ක් විතර ඔයාලගේ අධ්‍යාපන කටයුතු අතපසු වෙලා තියෙනවා. ඉතින් අතපසු වුණා එකට හේතු මම ඉස්සෙල්ලා කතා කරා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක ගොඩක් තැන්වල අපි දැකපු දෙයක් තමයි අපි ගිහාම අපිට කතා කරපු දේවල් අපිට සමහරලාට ළමයි කතා කරලා කියපු දේවල් එක්ක අපි දැකපු දෙයක් තමයි ගොඩක් තැන්වල විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් පාසල් පවත්වා ගැනීමේ සහ උපකාරක පන්ති පවත්වා ගැනීමේ ඇති අපහසුතාවය නිසා. ඉතින් සාමාන්‍යයෙන් නගර බද විශේෂයෙන් කොළඹ නුවර වගේ ප්‍රදේශවල කුරුණෑගල වගේ ප්‍රදේශවල ගම්පහ වගේ ප්‍රදේශවල ගොඩක් වෙලාවට මාර්ගගත ක්‍රමයට එහෙමත් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු පහුගිය කාලේ කරගෙන ගියා. හැබැයි අපි දැකපු දෙයක් තමයි ටිකක් දුර බැහැර ප්‍රදේශවලට ගියාම ඒගොල්ලන්ගේ තියෙන පහසුකම් සහ අනිකුත් දේවල් එක්ක විෂය නිර්දේශ ආවරණය කර ගැනීමේ ගැටලු අපි දැක්කා. ඉතින් ඒ නිසා මේක ඇත්තටම ගොඩක් දෙනෙක් කරපු ඉල්ලීමක්. විශේෂයෙන් ගුරුවරු සහ අපේ ආදරණීය සිසු දරුවෝ ඉතින් ඔයාලා කරපු ඉල්ලීමක්. ඒ නිසා අපි තීරණය කරා ජනවාරි මාසේ 10 ඒ කියන්නේ අද ඉඳලා මාස දෙකකට ආසන්න කාලයක් ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට තියෙන්නේ. ඒ කාලය ඇතුළතදී O level ICT සිලබස් එකේ අවුරුදු දෙකේම 10 වසරේ සහ 11 වසරේ සිලබස් එකේ විභාගයට අත්‍යවශ්‍යම තියරි කරුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරලා ඒ කියන්නේ පේපර් එක ගත්තොත් පේපර් එකේ වැඩියෙන්ම වාට ලකුණු ගන්න පුළුවන් වැඩිම විෂය කරුණු වෙන ඒකක සම්පූර්ණයෙන් ආවරණය කරලා ඊට අමතරව පහුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍රත් එක්ක සාකච්ඡා කරලා ඔයාගේ සිලබස් එක ආවරණය කරලා දෙන්න. එතකොට මේක ඇත්තටම ගත්තොත් ටිකක් ලොකු වැඩක් ටිකක් නෙවෙයි ලොකු වැඩක්. ඒ නිසා අපිට මහන්සි වෙන්න වෙයි. අද ඉඳලා සතියට දවස් 7ම දවසකට පැය 2 ගානේ අපිට අපේ ඔන්ලයින් ක්ලාස් එක කරන්න වෙනවා. ඉතින් ඒක තමයි අද දවසේ පන්ති පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න ඕනේ වුණ ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වෙනකොට ඔයාලා විභාගය අතහැරලා ඇති. මොකද ඒකට හේතුව විෂය නිර්දේශය ආවරණය කර ගැනීමේ ගැටලු සහ විවිධ ප්‍රශ්න නිසා ඔයාලා මේ වෙනකොට ඔයාලගේ සමහර ළමයි සාමාන්‍ය පෙළ විභාගේ අතහැරලා ඇති. එහෙමත් නැත්නම් අර තිබ්බ උනන්දුව ටිකක් අඩු කරගෙන ගිහිල්ලා ඔහේ බලාගෙන ඉන්නවා ඇති. මොකද හේතුව මේ විෂය නිර්දේශ ආවරණය කර ගැනීමේ ගැටලුව නිසා. හැබැයි අපිට මේ කාලේ හොඳටම ඇති මේ මාස එකමාර නැත්නම් මාස දෙකකට කිට්ටු කාලයක් තියෙනවා. මේ කාලේ අපි දවසකට අඩුම ගානේ පැය 10කට 12කට එහා ප්‍රමාණයක් මහන්සි වෙලා වැඩ කරොත් අපිට මේ කාලේ හොඳටම ඇති O level ICT වලට ඒකකට යන්න. ඉතින් අද දවසේ මම ඔයාගේ සිලබස් එක ගත්තොත් සිලබස් එකේ දැන් ඔයාලා දන්නවා 10 වසරේ සහ 11 වසරේ තියෙන ඒකක වලින් ගොඩක් දෙනෙක් අමාරුයි කියලා ගොඩක් දෙනෙක් තේරුන්නේ නැහැ කියලා ඒ වගේම අපිට ඉල්ලීම් කරපු පාඩමකින් ඔයාලගේ පන්තිය පටන් ගන්න හේතුවා ඒක තමයි ලොජික් ගේට්. එහෙමත් නැත්නම් තාර්කික ද්වාර කියන එක. මොකද ගොඩ දෙනෙකුට මේක හරියට තේරුම් නැති පාඩමක්. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් තියරි පාඩමක් නෙවෙයි අත්‍තරම ලොජික් ගේට්ස් කියලා කියන්නේ. මේක ප්‍රායෝගිකව අපි හරියට තේරුම් අරගෙන කරන්න ඕන පාඩමක්. ඉතින් ගොඩ දෙනෙකුට මේකේ ගැටලු තිබ්බා කියලා අපිට කතා කරලා කිව්වා.
ඒ නිසා මම තීරණය කරාද ඔයාලට පන්තිය ලොජික් ගේට්ස් වලින් පටන් ගන්න. ඉතින් අපිට පාඩම කරගෙන යනකොට අපිට නෝට්ස් ලියලා කරන්න වෙයි. ඒ නිසා මේක මම නෝට් එක දෙනවා. මේ නෝට් එක දෙනකොට ඔයාලට කරන්න තියෙන දේ තමයි මම දෙන වේගින් ඕඩර් ලියා ගන්න පුතා අමාරු නම් ඔයාලට කරන්න තියෙන දේ තමයි මේ වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා එමත් නැත්නම් පෝස් කරලා ඔයාලට ඔයාගේ නෝට් එක ලියා ගන්න වෙයි. මොකද මේ නෝට් එක ඔයා හරියට අධ්‍යයනය කරොත් එමත් නැත්නම් ඔයා පාඩම් කරගෙන මේ නෝට් එකට සූදානම් වුණොත් ඔයාගේ විභාගෙට ඔයාට විශිෂ්ට සාමර්ථ්‍යයක් නැත්නම් ඒකකට යන්න පුළුවන්කම තියෙනවා. ඒක ෂුවර් එකටම කියන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම ඇයි අපි මේ ලොජික් ගේට් එහෙමත් නැත්නම් අපි ගේට්ස් තාර්කික ద్వාර මේක ඇයි අපි ICT විෂය නිර්දේශය තුල කතා කරන්නේ? සාමාන්‍යයෙන් අපි වර්තමානයේ අපි පාවිච්චි කරන සියලු ඉලෙක්ට්‍රොනික උපකරණවල අපි කතා කරන සියලු විදුලි උපකරණවල පදනම එහෙමත් නැත්නම් අපි කතා කරන බේස් එක වෙන්නේ පදනම වෙන්නේ මේ තාර්කික ద్వාර. ඔයාගේ ගෙදර පාවිච්චි කරන ගුවන්විදුලි යන්ත්‍රයක් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් රූපවාහිනී යන්ත්‍රයක් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් අපි ගත්තොත් ඔයාගේ කම්පියුටර් එක, මොබයිල් ෆෝන් එක, එහෙමත් නැත්නම් කැල්කියුලේටර් එකක්, මේක ඕනෙම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගත්තොත් මේ උපකරණය නිර්මාණය වෙලා තියෙන්නේ මූලික දැනුම් මේකකයේ විදිහට මේ අපි කතා කරන ලොජික් ගේට්ස්. එහෙමත් නැත්නම් මේ අපි කතා කරන සර්කිට්ස් වල පදනම වෙන්නේ ලොජික් ගේට්ස්. ඒ නිසා ICT ඉගෙන ගන්න. එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණයෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්න ඔයාට අනිවාර්යෙන් හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ ඒකකයක් තමයි මේ ලොජික් ගේට්ස් කියලා කියන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේකෙන් පටන් ගමු. මොකද මේක හරියට කරගන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ තියෙන රචනා ප්‍රශ්න ඊට අමතරව බහුවර්ණ ප්‍රශ්න වගේ දේවල් වලට හරි ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන්. right? එතකොට අපි ගත්තොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ නෝට් එක ලියන්න. අපි ඉස්සරහට කතා කරගෙන යනකොට මේක මම අවශ්‍ය තැන්වලදී රූප සටහන් සහ ඒ වගේ තැන්වලදී ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මත පොඩ්ඩකට නවත්තලා එහෙම නැත්නම් පෝස් කරලා ඔයාලට මේක ලියා ගන්න. දැන් අපි ලොජික් ගේට් වලට යන්න කලින් මෙතන තාර්කික ద్వාර වලට යන්න කලින් අපි ඉස්සෙල්ලා කතා කරමු මේ පාඩමේ මුලින්ම අපි කතා කරමු VG ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. මේක ඔයාලා ආගේ මැත්ස් පේපර් එකටත් කතා කරනවා. ඔයාගේ ගණිතයේ පාඩම ඇතුළේදී ඔයා මේ VG ප්‍රකාශන කියන එක කතා කරලා තියෙනවා. VG ප්‍රකාශන. මේ සාමාන්‍යයෙන් අපි ගණිතයේදී කතා කරන දෙයක්. මේ VG ප්‍රකාශනයක් කියලා කියන්නේ අපි මෙහෙම හිතමු. සංඛ්‍යා අක්ෂර එහෙම නැත්නම් numerical values ඊට අමතරව characters මොන හරි දේවල් සංකේත විශේෂ සංකේත අපි ගත්තොත් දැන් විශේෂ සංකේත කියලා කිව්වොත් එහෙම ගත්තොත් ඔය අපි සමහර වෙලාවට පාවිච්චි කරන ඇල්ෆා බීටා ඒ වගේ සංකේත තියෙන්න පුළුවන්. මෙන්න මේ කියන දේවල් සංඛ්‍යා අක්ෂර සංකේත විශේෂ සංකේත මේ කියන දේවල් යම්කිසි තාර්කික අදහසක් ලැබෙන විදිහට සකස් කරනවා. ඒ කියන්නේ සංඛ්‍යා අක්ෂර
සංකේත විශේෂ සංකේත මේ කියන දේවල් යම් කිසි තාර්කික අදහසක් ලැබෙන විදිහට සකස් කරොත් අපි ඒකට කියනවා බීජීය ප්‍රකාශනයක් කියලා. ඒක ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන්න ඕනේ ඔය මම කියපු දේවල් මොනවාද? සංඛ්‍යා තියෙන්න පුළුවන්, අක්ෂර තියෙන්න පුළුවන්, සංකේත තියෙන්න පුළුවන්, ඊට පස්සේ විශේෂ සංකේත තියෙන්න පුළුවන්. මෙන්න මේ කියන දේවල් යම්කිසි තාර්කික අදහසක් ලැබෙන විදිහට සකස් කරොත් අපි ඒකට කියනවා බීජීය ප්‍රකාශනයක්. පුතා හොඳට මතක තියාගන්න කිසිම වෙලාවකදී මේ බීජීය ප්‍රකාශනයක් ඇතුලේ සමාන කිරීමේ ලකුණක් නැහැ. මේ බීජීය ප්‍රකාශනයක් ඇතුලේ කිසිම වෙලාවකදී සමාන කිරීමේ ලකුණක් නැහැ. මොනවද තියෙන්නේ? සංඛ්‍යා තියෙනවා, අක්ෂර තියෙනවා, විශේෂ සංකේත තියෙනවා, සංකේත තියෙනවා. මේක යම්කිසි තාර්කික අදහසක් එන විදිහට සකස් කරලා තියෙනවා. හැබැයි කිසිම වෙලාවකදී මේක ඇතුලේ සමාන කිරීමේ ලකුණක්. මෙන්න මෙහෙම ප්‍රකාශනයකට අපි කියනවා බීජීය ප්‍රකාශනයක් කියලා. දැන් ඒතර අපි ගත්තොත් එහෙම අපි ගමුකෝ මේක. A ධන B මේක බීජීය ප්‍රකාශනයක්. x එකතු කිරීම 2y බීජීය ප්‍රකාශනයක්. x වර්ගය ධන 3y ධන 2y z මේක බීජීය ප්‍රකාශනයක්. අක්ෂර තියෙනවා, සංකේත තියෙනවා, ඉලක්කම් තියෙනවා. මේක මොකක් හරි තාර්කික අදහසක් තියෙනවා. ඉතින් මේකට අපි කියනවා බීජීය ප්‍රකාශනයක් කියලා. හැබැයි කිසිම වෙලාවකදී කිසිම තැනකදී සමාන කිරීමේ ලකුණ මේක ඇතුලේ දකින්න හම්බ වෙන්නේ නැහැ. right? අපි ඒක පොඩ්ඩක් ලියාගමු. මාතෘකාව බීජීය ප්‍රකාශනයක් යනු. බීජීය ප්‍රකාශනයක් යනු සංඛ්‍යා, අක්ෂර, ඉලක්කම්, ධන හෝ ඍණ ලකුණු යම්කිසි තාර්කික අදහසක් ලැබෙනසේ සංඛ්‍යා, අක්ෂර, ඉලක්කම්, ධන හෝ ඍණ ලකුණු යම්කිසි තාර්කික අදහසක් ලැබෙනසේ සකස් කරනු ලැබූ විට එය බීජීය ප්‍රකාශනයක් ලෙස හඳුන්වනු ලබයි. බීජීය ප්‍රකාශනයක් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණ මේ ටික ලියන්න බලන්න. හරි. යටින් තරුවක් දාලා ලියන්න. කිසිම අවස්ථාවකදී බීජීය ප්‍රකාශනයක සමාන කිරීමේ ලකුණක් දක්නට නොලැබේ. හරි. ඊළඟ මාතෘකාව බීජීය සමීකරණ.
right දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු ඕනෙම බීජීය ප්‍රකාශන දෙක සමාන කිරීමේ ලකුණකින් සම්බන්ධ කරාම අපි ඒකට කියනවා බීජීය සමීකරණයක් කියලා. අපි ඉස්සෙල්ලා කතා කරපු ඕනෙම බීජීය ප්‍රකාශන දෙක සමාන කිරීමේ ලකුණකින් සම්බන්ධ කරාම අපි ඒකට කියනවා බීජීය සමීකරණයක් කියලා. right දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම F සමානයි ma F සමානයි ma V සමානයි IR මේක බීජීය සමීකරණ. එහෙමත් නැත්නම් ලාභය සමානයි ආදායම අඩු කිරීම වියදම. මේ ඔක්කොම බීජීය සමීකරණ. අර ඉස්සර කලින් කතා කරා වගේ බීජීය ප්‍රකාශන තියෙනවා. බීජීය ප්‍රකාශන දෙක සමාන කිරීමේ ලකුණකින් එකතු කරලා තියෙනවා. මේවට අපි කියනවා බීජීය සමීකරණ. හරි ඒකත් ලියමු. බීජීය සමීකරණ. ලියන්න. යම් බීජීය ප්‍රකාශන දෙකක් සමාන කිරීමේ ලකුණකින් සම්බන්ධ කළ විට සමාන කිරීමේ ලකුණකින් සම්බන්ධ කළ විට එයට බීජීය සමීකරණයක් යයි කියනු ලබයි. right උදාහරණ ලියන්න. එතකොට දැන් අපි බීජීය සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. බීජීය ප්‍රකාශන දෙක සමාන කිරීමේ ලකුණකින් එකතු කරලා තිබ්බහම අපි කියනවා බීජීය සමීකරණයක් කියලා. දැන් පුතා බලන්න මේ බීජීය සමීකරණයක මෙන්න මේ කියන දේවල් වලට අපි කියනවා විචල්‍ය කියලා. මේ කියන දැන් මේ f එක m එක a එක කියන v i r මේ කියන දේවල් වලට අපි කියනවා විචල්‍ය කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරන මේ බීජීය සමීකරණයක් එහෙමත් නැත්නම් බීජීය ප්‍රකාශනයක් ඇතුලේ මේ තියෙන විචල්‍යයන්ට ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තය දක්වා ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තය දක්වා ඕනෙම ගයක් තියෙන්න පුළුවන්. අපි කතා කරන බීජීය සමීකරණයක් ඇතුලේ මේ තියෙන විචල්‍යයන්ට ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තය දක්වා ඕනෙම ගයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි කතා කරන සාමාන්‍යයෙන් අපි කතා කරන මේ බීජීය සමීකරණයක් ඇතුලේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්මයක් පාවිච්චි කරනවා. දැන් ආයෙ මතක තියාගන්න. බීජීය සමීකරණයක් කියලා කියන්නේ බීජීය ප්‍රකාශන දෙකක් සමාන කිරීමේ ලකුණකින් එකතු කරාම ඒකේ තියෙන විචල්‍යයන්ට ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තය දක්වා ඕනෑම ගයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ බීජීය සමීකරණය ඇතුලේ තියෙන මේ විචල්‍යයන් අතර මේ කියන එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන මූලික ගණිත කර්ම හතර තියෙන්නත් පුළුවන්. right? යටි ලියන්න. තරුවත් දාලා යටි ලියන්න. සාමාන්‍ය බීජගණිතයේදී ධන
ඍණ ගුණ කිරීම හෝ බෙදීම යන ධන ඍණ ගුණ කිරීම හෝ බෙදීම යන මූලික ගණිත කර්ම භාවිත කරයි. මූලික ගණිත කර්ම භාවිත කරයි. මූලික ගණිත කර්ම භාවිත කරයි. ඊළඟ පොයින්ට් එක සාමාන්‍ය බීජගණිතයේදී ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වා ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වා අගයන් පැවතිය හැක. ඒ කියන්නේ ඒ අගයන් ගත්තාම ඒක දශම සංඛ්‍යාව වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්, භාග සංඛ්‍යාව වෙන්න පුළුවන්. right? right. ඔයාලා කතා කරේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන බීජීය ප්‍රකාශන සහ බීජීය සමීකරණ ගැන. right? ඒතකොට ඔය අපි සාමාන්‍ය දිනදා ජීවිතේ පාවිච්චි කරන බීජීය ප්‍රකාශන. දැන් අපි යමු එතනින් ඊළඟ පියවර විදිහට බූලිය බීජීය ප්‍රකාශන. නේද? එහෙමත් නැත්නම් අපි කතා කරන බූලිය බීජීය ගණිතය ගැන කතා කරමු. දැන් අපි ඔය කතා කරපු සාමාන්‍ය බීජ ගණිතයේ පාවිච්චි කරන විචල්යන් ගත්තාම ඒ වගේ මම කිව්වා ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තයේ දක්වා ගියන් තියෙන්න පුළුවන් කියලා. ඊට අමතරව එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන මූලික ගණිත කර්ම තියෙන්නත් පුළුවන් කියලා කිව්වා. ඊට අමතරව පූර්ණ සහ භාග සංඛ්‍යා තියෙන්නත් පුළුවන් කියලා කිව්වා මේ අපි කතා කරපු විචල්යන්. හැබැයි යම්කිසි අවස්ථාවකදී යම්කිසි බීජීය ප්‍රකාශනයක මේ තියෙන විචල්යන් වලට ගන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි අවස්ථාවකදී යම්කිසි බීජීය ප්‍රකාශනයක තියෙන විචල්යන්ට ගත හැකි වන්නේ අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් පමණක්ම නම්. පුතා හොඳට මතක තියාගන්න එක. යම්කිසි බීජීය ප්‍රකාශනයක තියෙන විචල්යන්ට ගත හැක්කේ අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් පමණක්ම නම්. ඒ කියන්නේ උදාහරණ විදිහට ගත්තොත් එක බිඳුව yes no අවස්ථා දෙකයි. on off pass fail අවස්ථා දෙකයි. මෙන්න මේ වගේ අගයක්. මොකක් හරි බීජීය ප්‍රකාශනයක් තියෙනවා නම් ඒ බීජීය ප්‍රකාශනයේ තියෙන විචල්යන් වලට ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කියන જાතියේ අවස්ථා දෙකක් පමණක් තියෙන අගයන් විතරක්ම නම්. ඒ කියන්නේ අර කලින් එකේ වගේ පූර්ණ සංඛ්‍යා භාග සංඛ්‍යා ගන්න බැරි නම් ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තයේ දක්වා ඕනෑම අගයක් ගන්න බැරි නම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ වගේ එක බිඳුව yes no on off මේ වගේ අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් නම් අන්න ඒ බීජීය ප්‍රකාශනයට අපි කියනවා බූලිය බීජීය ප්‍රකාශනයක් කියලා. හොඳට තේරුම් ගන්න. right? ගොඩක් කට්ටිය පටලව ගන්න එක හොඳට තේරුම් ගන්න. යම් කිසි බීජීය ප්‍රකාශනයක තියෙන විචල්යන්ට ගන්න පුළුවන්කම තියෙන්නේ අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් නම් අන්නේ බීජීය ප්‍රකාශනයට අපි කියනවා බූලිය බීජීය ප්‍රකාශනයක් කියලා. එතකොට මේ බූලිය බීජීය ප්‍රකාශනයක් ඇතුලේ කිසිම වෙලාවක ධන අනන්තයේ ඉඳලා ඍණ අනන්තයට අගයන් ගබඩා කරන්න නැත්නම්
අගයන් තියෙන්න බෑ. ඒ වගේම දශම සංඛ්‍යා හෝ භාග සංඛ්‍යා තියෙන්න බෑ. තියෙන්න පුළුවන් අර වගේ අවස්ථා දෙකක් පමණක් තියෙන අගයන් විතරයි. right? ලියන්න. බූලිය බීජගණිතය. බූලිය බීජගණිතය. බූලිය බීජගණිතය. යම්කිසි බීජීය ප්‍රකාශනයක ඇති යම්කිසි බීජීය ප්‍රකාශනයක ඇති යම්කිසි බීජීය ප්‍රකාශනයක ඇති යම්කිසි බීජීය ප්‍රකාශනයක ඇති විචල්‍යයන්ට ගත හැක්කේ විචල්‍යයන්ට ගත හැක්කේ විචල්‍යයන්ට ගත හැක්කේ yes no on off pass fail 1 0 open close වරහමාලා වැනි අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් නම් යම් බීජීය ප්‍රකාශනයකට ගත හැක්කේ yes no on off pass fail 1 0 open close වැනි අවස්ථා දෙකකින් පමණක් සමන්විත අගයන් නම් එම ප්‍රකාශනය එම බීජීය ප්‍රකාශනය බූලියානු බීජීය ප්‍රකාශනයක් යයි බූලියානු බීජීය ප්‍රකාශනයක් යයි බූලියානු බීජීය ප්‍රකාශනයක් යයි කියනු ලබයි. බූලියානු බීජීය ප්‍රකාශනයක් යයි කියනු ලබයි. බූලියානු බීජීය ප්‍රකාශනයක් යයි කියනු ලබයි. right. දැන් පුතා මේක හොඳට බලන්න. දැන් අපි කලින් කතා කරපු බීජීය ප්‍රකාශනවල, ඒ කියන්නේ සාමාන්‍ය බීජීය ප්‍රකාශනවල අපි කතා කරා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම. මේවා සාමාන්‍ය බීජ ගණිතයේ පාවිච්චි කරන මූලික ගණිත කර්ම. හැබැයි මේ අපි දැන් කතා කරන බූලියානු බීජීය ප්‍රකාශන වලට එනකොට මේකෙත් තියෙනවා මූලික ගණිත කර්ම ටිකක්. හැබැයි මේ මූලික ගණිත කර්ම ඔය එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා මූලික ගණිත කර්ම තුනක්. බූලියානු බීජීය ප්‍රකාශනයක් ඇතුලේ මූලික ගණිත කර්ම තුනක් තියෙනවා. අපි ඉස්සලා ගත්තොත් එහෙම මේකේ තියෙනවා බූලීය ආකලනය. බූලීය ආකලනය. එහෙනම් නැත්නම් අපි කියනවා බූලියන් addition. බූලියන් addition. මේ බූලියන් ඇඩිෂන් එහෙමත් නැත්නම් බූලිය ආකලනය කියන එක අපි පාවිච්චි කරනවා O. බූලියන් ඇඩිෂන් කියන එකට නැත්නම් බූලිය ආකලනය කියන එකට අපි පාවිච්චි කරනවා O.
දෙවෙනි එක බූලිය ගුණිතය. බූලිය ගුණිතය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා Boolean multiplication. බූලිය ගුණිතය. මේකට අපි පාවිච්චි කරනවා and බූලිය ආකලනය බූලිය ගුණිතය. O එක and එක. මේවා බූලිය ගණිත කර්ම. තාම අපි ගේට්ස් වලට ආවේ නැහැ. ගේට්ස් වලත් මේ දේවල් තියෙනවා. හැබැයි අපි තාම ගේට්ස් වලට ආවේ නැහැ. අපි මේ දැනට කතා කරන්නේ තාම බූලිය ගණිත කර්ම. පළවෙනි එක බූලිය ආකලනය අපි කතා කරනවා O කියලා. දෙවෙනි එක බූලිය ගුණිතය එමත් නැත්නම් අපි කියනවා and කියලා. තුන්වෙනි එකට අපි කියනවා බූලිය අනුපූරකය. Boolean complement. එහෙමත් නැත්නම් අපි ඔකට කියනවා not. right? මේ තමයි බූලිය ගණිත කර්ම තුනයි. බූලිය ආකලනය, බූලිය ගුණිතය සහ බූලිය අනුපූරකය. right? ලියමු. බූලිය කර්මයන් තුනක් දක්නට ලැබේ. බූලිය කර්මයන් තුනක් දක්නට ලැබේ. right? මේ ටික ලියා ගන්න. බූලිය ආකලනය, බූලිය ගුණිතය සහ බූලිය අනුපූරකය. හරි. දැන් අපි මේ කතා කරපු බූලිය ගණිත කර්ම එකින් එක කතා කරමු. right? අපි ඉස්සෙල්ලාම මේක කතා කරමු බූලිය ආකලනය. එහෙමත් නැත්නම් අපි කතා කරන බූලියන් ඇඩිෂන්. බූලිය ආකලනය. right? අපි මේකට කියනවා බූලියන් O එක නැත්නම් O එක. right? O එක. දැන් අපි හැම වෙලාවෙම මේකෙදී අපි කතා කරන්නේ අර විචල්‍යයකට අවස්ථා දෙකයි තියෙන්න පුළුවන්. බූලියානු බීජීය ගණිතයේදී හැම වෙලාවෙම විචල්‍යයකට තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්කෝ මෙතන බිඳුව තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක තියෙන්න පුළුවන්. right? ඒකට දැන් අපි මේක කතා කරනකොට දැන් මම කියනවා මේ O එක ගැන කතා කරනකොට මම ගන්නම් A සහ B කියලා බූලිය විචල්‍යයන් දෙකක්. A සහ B කියලා බූලිය විචල්‍යයන් දෙකක්. දැන් මම කියන්න යන්නේ බූලියානු ආකලනයේදී A සහ B එහෙමත් නැත්නම් තව විදිහකින් ගත්තොත් එහෙම A O B කියන ගණිත කර්මයෙන් ලැබෙන අවුට්පුට් එක නැත්නම් ප්‍රතිදානය ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බූලියානු බීජගණිතයේදී යම්කිසි බූලිය ප්‍රකාශනයක තියෙන විචල්‍යයන් වලට ගන්න පුළුවන් අගයන් පෙන්වන වගුවක්. ඒ කියන්නේ අපි බූලියානු බීජගණිතයේදී මේ වගේ විචල්‍යයන් සහ ඒ වගේම වෙන ප්‍රතිදානයන් තමයි අපි කතා කරන්නේ. එතකොට බූලියානු බීජ ප්‍රකාශනයක මේ තියෙන විචල්‍යයන්ට ගන්න පුළුවන් අගයන් වගුවක ගබඩා කරොත් අපි මේ වගුවට කියනවා සත්‍යතා වගුවක්. එහෙමත් නැත්නම් truth table එකක් කියලා. يعني දැන් මම මේ O එක බූලියානු ආකලනය කියන එක කියලා දෙන්න හදන්නේ සත්‍යතා වගුවක් එක්ක. මොකද සත්‍යතා වගුවක් කියලා කියන්නේ?
යම් කිසි බූලියානු ප්‍රකාශනයක බූලිය ප්‍රකාශනයක තියෙන විචල්යන් වලට ගන්න පුළුවන් අගයන් පෙන්නන නැත්තම් ගබඩා වෙන වගුවකට අපි කියනවා සත්‍යතා වගුවක්. right? දැන් මම A සහ B කියන බූලිය විචල්‍ය දෙක ගන්නවා. A සහ B යනු බූලිය විචල්‍යයන් දෙකකි. right? A සහ B යනු බූලිය විචල්‍යයන් දෙකකි. එතකොට අපි ලියන්නේ මෙහෙම A O B. මේකට පාවිච්චි කරන සංකේතය තමයි එකතු කිරීමේ ලකුණ. A O B. right? පුතා හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක මේකට අපි A ධන B කියලා එහෙම කියන්නේ නැහැ. ඒක හරි කැතයි. හරි? මේකට අපි කියන්නේ A O B. මම දැකලා තියෙන සමහර කට්ටිය මේ කියනවා නිකන් හරි අප්සෙට් එහෙම කිව්වම A ධන B කියලා කිව්වම. හරි? කිසිම වෙලාවකදී අපි A ධන B කියලා කියන්නේ නැහැ. ඒක අමුමම කැතයි. හරි? ඒ වැරදි. අපි කියන්නේ A O B. සංකේතයේ දන්න ලකුණ තමයි. හැබැයි අපි ඒක බූලියානු බීජගණිතයේදී අපි කියන්නේ A O B මිසක් A ධන B කියලා නෙමෙයි. හරි? right. එතකොට ඔන්න බූලිය ආකලනය A O B අපි ඒක ලියුවා මෙහෙම. අපි ඔක කොහොමද? right? දැන් මම මේ බූලිය ආකලනය කියලා දෙන්න කලින් මම මේක පොඩ්ඩක් මෙහෙමම තියෙද්දි මම යනවා පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික පැත්තට. දැන් අපි අඳිමු පොඩි සර්කිට් එකක්. right? දැන් මේ බූලිය ආකලනය කියන එක ගත්තාම පොඩි සර්කිට් එකක් අඳිමු. මම අඳින්නම් මේක සමාන්තරගත ක්‍රමයට තියෙන පරිපථයක්. ඔයාලට විද්‍යාවේදී මතක ඇති ශ්‍රේණිගත ක්‍රමය සහ සමාන්තරගත ක්‍රමයට විදුලි පරිපථ නිර්මාණය කරනවා. එතකොට දැන් මම ඔයාලට අඳින්න යන්නේ A සහ B කියන ස්විච් දෙක සමාන්තරගත ක්‍රමයට තියෙන මෙහෙම ස්විච් දෙකක් තියෙනවා. මේ දෙන්න සමාන්තරගත ක්‍රමයට තියෙන්නේ. බල්බ් එකකුත් තියෙනවා. මේව පරිපථය. හරි? එතකොට බූලිය ආකලනය කියන එක ගත්තාම මෙන්න මේ වගේ පරිපථයක තියෙන ක්‍රියාවලියට සමානයි. හරි? බූලිය ආකලනය කියන එක මෙන්න මෙහෙම සමාන්තරගත ක්‍රමයට ස්විච් දෙකක් තියෙන පරිපථයකට සමානයි. මේ පරිපථයේ තියෙන ප්‍රතිදානය වගේ ප්‍රතිදානයක් තමයි බූලිය ආකලනයෙන් ඉන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා සත්‍යතාව වගුවක් පාවිච්චි කරලා මේක විස්තර කරමු කියලා. ඒ නිසා මම දැන් අදින්නම් ඉස්සෙල්ලාම සත්‍යතාව වගුව. right? මේ සත්‍යතාව වගුව ගැන අපි තව ඉස්සරහට කතා කරනවා. හරි. දැන් මම අදින්නම් සත්‍යතාව වගුව A සහ B කියලා ආදාන දෙකක් තියෙනවා. එතකොට ප්‍රතිදානය වෙන්නේ AOB. එහෙමත් නැත්නම් AOB. මේක තමයි ප්‍රතිදානය. ආදාන දෙකයි ප්‍රතිදානය තියෙනවා. පුතා හොඳට මතක තියාගන්න සත්‍යතාව වගුවක් අඳිනකොට මේ සත්‍යතාව වගුවේ තියෙන පල්ලෙහාට තියෙන පේලි ගාන ඒක හොයන්නත් සමීකරණයක් තියෙනවා. ඕනෙම සත්‍යතාව වගුවක පේලි ගණන හොයන්න සමීකරණයක් තියෙනවා. සත්‍යතාව වගුවක පේලි ගණන හොයන්න පාවිච්චි කරන සමීකරණය තමයි මම මෙහෙම ලියන්නම්. මෙතන ලියන්න සත්‍යතාව වගුවේ පේලි ගණන සමානයි 2n. සත්‍යතාව වගුවක පේලි ගණන සමානයි 2n. මෙතන n සමානයි මේකේ තියෙන විචල්‍යයන් ගණන. විචල්‍යයන් ගණන. right? ඒ කියන්නේ විචල්‍යයන් දෙකක බූලිය බීජ ප්‍රකාශනයක
සත්‍යතාවගුවක් අදිනවා නම් පේලි ගණන සමානයි 2n n කියන්නේ විචල්‍යයන් 2යි එතකොට 2 දෙවෙනි බලය සමානයි 4යි. right එතකොට උතන අපි අඳින බූලියානු බීජීය ප්‍රකාශනයේ AOB කියන එකට අඳින සත්‍යතාවගුවේ පේලිය නම 4ක්. මේ විදිහට පේලිය 4ක් එනවා. හරි? ඒක ඕනෙම බූලියානු බීජීය ප්‍රකාශනයකට ওই සමීකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. සත්‍යතාවගුවේ පේලි ගණන සමානයි 2n. n සමානයි බූලිය ප්‍රකාශනයේ තියෙන විචල්‍යයන් ගණන. හරි. දැන් එතකොට AOB මෙන්න අවුට්පුට් එක. දැන් අපි මේ කොලම්ස් ටික පුරවගෙන යනවා. right? අපි ඉස්සෙල්ලා මේ කොලම් එක පුරවමු. බිඳුවයි මේ තියෙන අවස්ථා ලියන්නේ. බිඳුවයි 1 බිඳුවයි 1. ඒ කියන්නේ A බිඳුව වෙලා B බිඳුව වෙන්න පුළුවන්. A බිඳුව වෙලා B 1 වෙන්න පුළුවන්. A 1 වෙලා B බිඳුව වෙන්න පුළුවන්. A සහ B කියන දෙන්නම 1 වෙන්න පුළුවන්. දැන් අපි ඔය අවුට්පුට් කොලම් එක පුරවන්න කලින් මම මෙතන ආයෙ අඳින්නම් අර සර්කිට් එක. මෙන්න A කියලා ස්විච් එකක් තියෙනවා. B කියලා ස්විච් එකක් තියෙනවා. මේ දෙන්න සමාන්තරයි. හරි බල්බයක් තියෙනවා කොහොමද තියෙන්නේ හරි දැන් අපි මේ ස්විච් දෙකේ on කියන අවස්ථාව 1 කියලා හිතලා off කියන අවස්ථාව 0 කියලා හිතුවොත් මේ ස්විච් දෙකේ on කියන අවස්ථාව 1 වෙලා off කියන අවස්ථාව 0 කියලා හිතුවොත් එහෙම දැන් අපි මෙහෙම හිතමු A කියන ස්විච් එකයි B කියන ස්විච් එකයි දෙන්නම ඕෆ් වෙලා තියෙනවා. A කියන ස්විච් එකත් ඕෆ් වෙලා තියෙනවා B කියන ස්විච් එකත් ඕෆ් වෙලා තියෙනවා. ඒ කියන්නේ A බිඳුවයි B බිඳුවයි. බල්බයක්වත් වෙලා. එහෙනම් බල්බයක්වත් වෙන්නේ නැහැ. බල්බයක්වත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකත් බිඳුවයි. හරිද? ඊළඟ අවස්ථාව කියන්නේ A කියන ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා. ඒ කියන්නේ A කියන ස්විච් එක බිඳුවයි. හැබැයි B කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. දැන් සමාන්තරගත පරිපථයක මේ තියෙන ස්විච් දෙකෙන් ඕනෙම ස්විච් එකක් ඔන් වුණොත් ධාරාව ගිහිල්ලා මෙතන බල්බ් එකවත් වෙනවා. ඉතින් ඒතර දැන් දෙවෙනි අවස්ථාව ගත්තොත් එහෙම A කියන ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා. හැබැයි B කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. A කියන ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා. B කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. එහෙම වුණාම මෙන්න මේ පරිපථය සම්පූර්ණ වෙලා බල්බ් එකපත් වෙනවා. හරි? දැන් පළවෙනි අවස්ථාවේදී ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙනවා. ධාරාව යන්නේ නැහැ. බල්බ් එකපත් වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව ගත්තාම A කියන ස්විච් එක ඔන් වෙලා ඕෆ් වෙලා තියෙනවා. B කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ පරිපථය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ පරිපථය. ඒ පරිපථය සම්පූර්ණ වෙලා බල්බ් එක පත් වෙනවා. හරි? අපි යමු ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී A කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. A කියන ස්විච් එක ඔන් වෙලා තියෙනවා. හැබැයි B කියන ස්විච් එක ඔෆ් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ පරිපථය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ඒත් බල්බ් එකපත් වෙනවා. හරි? හතරවෙනි අවස්ථාව ගත්තාම A කියන ස්විච් එකත් ඔන් වෙලා තියෙනවා. B කියන ස්විච් එකත් ඔන් වෙලා තියෙනවා. ඒ කියන්නේ බල්බය දැල් වෙනවා. දැන් බලන්න. බූලිය ආකරණයේදී A සහ B කියලා කියන්නේ බූලිය විචල්‍යයන් දෙකක් නම් මේ විදිහට ආදාන තීරු ටික අපි ලියාගත්තොත් එහෙම ඒකේ ප්‍රතිදානය වෙන්නේ හැම අවස්ථාවෙදීම ආදානයේ බිඳුවක් එනවා නම් ප්‍රතිදානයේ බිඳුව වෙනවා. ඒක නීතියක්. දැන් අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මොකද කරන්නේ? ගොඩක් කට්ටිය මේක කටපාඩම් කරනවා. බිඳුවයි 1 එහෙම ඕනේ නැහැ. බූලියානු ආකලනයේදී හැම වෙලාවෙම සියලුම ආදානයන් බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. අනිත් හැම අවස්ථාවෙදීම ප්‍රතිදානය එකයි. මම ආයෙ කියන්නම්. බූලියානු ආකලනයේදී සියලුම ආදානයන් බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. අනිකුත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය එකයි. පාඩම් කරගන්න තියෙන්නේ ඔච්චරයි. ඒක කටපාඩම් කරගන්න. බූලියානු ආකලනයේදී සියලුම ආදානයන් බිඳුව වන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය බිඳුව වේ.
අනිකුත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය එක වේ. right? එතකොට දැන් මේ පරිපථයත් එක්ක ඕක මතක තියාගන්න. හරි. අපි ලියමු එක පොඩ්ඩක්. බූලිය ආකලනය. බූලිය ආකලනය. ලියන්න. බූලිය ආකලනය යන කර්මය සඳහා බූලිය ආකලනය යන කර්මය සඳහා බූලිය ආකලනය යන කර්මය සඳහා එකතු කිරීමේ ලකුණ භාවිත කරයි. එකතු කිරීමේ ලකුණ භාවිත කරයි. එකතු කිරීමේ ලකුණ භාවිත කරයි. අපි මේ සතියේ දවස් 3ක් විතර වගේ අරගෙන අපි උපරිම දවස් 3ක් විතර වගේ වෙනකොට අපි ලොජික් ගේට් සම්පූර්ණ පාඩම කවර් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඊළඟ පාඩමට යන්න. ඒ අතරේ අපි සාමාන්‍ය සතියේ දවස් 7න් අපි දවස් 2ක් පේපර්ස් කරමු. ඊට දවස් 5 අපි තියරි කතා කරමු. හරි? එතකොට ඔයාට තියරි කතා කරන දවස් ටික ඉවර වුණාට පස්සේ ඒ කතා කරපු පාඩමට අදාළ ප්‍රශ්න තියෙන පේපර්ස් ටිකක් අපි ඊළඟ දවස් දෙකේ කරමු. හරි? right. ලියන්න. බූලිය ආකරණය යන කර්මය සඳහා එකතු කිරීමේ ලකුණු භාවිතා කරයි. මෙය O ලෙස හඳුන්වයි. මෙය O ලෙස හඳුන්වයි. O ලෙස හඳුන්වයි. O capital O. right. රුලක් කරලා යටින් ලියන්න. A සහ B අණු 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 බූලිය විචල්‍යයන් දෙකක් නම් බූලිය විචල්‍යයන් දෙකක් නම් A සහ B අණු බූලිය විචල්‍යයන් දෙකක් නම් බූලිය විචල්‍යයන් දෙකක් නම් A O B හෝ A O B මෙහෙම ප්‍රකාශ සලකා බලන්න. ප්‍රකාශ සලකා බලන්න. AOB right. යටින් ලියන්න. මෙහිදී විචල්‍යයන්ගේ වෙනස් වීම සිදුවන මෙහිදී විචල්‍යයන්ගේ වෙනස් වීම සිදුවන අවස්ථා හතරක් වෙනස් වීම සිදුවන අවස්ථා හතරක් සලකා බැලිය යුතුය. සලකා බැලිය යුතුය. සලකා බැලිය යුතුය. right. ඒ කියන්නේ විචල්‍යයන් දෙකයි නම් දෙකේ n සමානයි 2යි. මොකද විචල්‍යයන් ගාන 2යි. n සමානයි විචල්‍යයන් ගණන. එහෙම වුණාම දෙකේ n බලය කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය. මොකද මෙතන විචල්‍යයන් 2යි. දෙකේ දෙවෙනි බලය සමානයි 4යි. ඒ කියන්නේ සලකා බලන අවස්ථා ගණන 4යි. මේක හොඳට මතක තියාගන්න. හරි? සලකා බැලිය යුතුය. ඒ සඳහා අඳිනු ලබන සත්‍යතා වගුව
මේකට අපි කියනවා සත්‍යතාව වගුව. සත්‍යතාව වගුව. එහෙමත් නැත්නම් truth table. truth table සත්‍යතාව වගුව. පහතින් දක්වා ඇත. පහතින් දක්වා ඇත. ඒ සඳහා අඳුන් ලබන සත්‍යතා වගුව පහතින් දක්වා ඇත. තරුවක් දාලා ලියන්න වෙනම රූලක් කරලා තරුවක් දාලා වෙනම ලියන්න. යම් බූලිය ප්‍රකාශනයක යම් බූලිය ප්‍රකාශනයක යම් බූලිය ප්‍රකාශනයක යම් බූලිය ප්‍රකාශනයක විචල්යන්හි යම් බූලිය ප්‍රකාශනයක විචල්යන්හි යම් බූලිය ප්‍රකාශනයක විචල්යන්හි අගයන් වෙනස් වන ආකාරය දැක්වෙන වගුවක් යම් බූලිය ප්‍රකාශනයක විචල්යන්හි අගයන් වෙනස් වන ආකාරය දැක්වෙන වගුවක් අගයන් වෙනස් වන ආකාරය දැක්වෙන වගුවක් සත්‍යතා වගුවක් කියයි සත්‍යතා වගුවක් කියයි සත්‍යතා වගුවක් කියයි කියනු ලබයි. සත්‍යතා වගුවක් කියයි කියනු ලබයි. ඊළඟ රූලේ සත්‍යතා වගුවක පේලි ගණන සමානයි සත්‍යතා වගුවක පේලි ගණන සමානයි මතකයි නේද? කොහොමද සත්‍යතා වගුවක පේලි ගණන වෙන්නේ? සත්‍යතා වගුවක පේලි ගණන සත්‍යතා වගුවක පේලි ගණන සමානයි 2n right මේකේ n සමානයි විචල්යන් ගණන right කියන්නේ සත්‍යතා වගුවක පේලි ගණන සමානයි 2n පේලි ගණන සමානයි 2n n සමානයි විචල්යන් ගණන n සමානයි බූලිය ප්‍රකාශනයේ විචල්යන් ගණන බූලිය ප්‍රකාශනයේ විචල්යන් ගණන හරි මේ සත්‍යතා වගුව ඇඳ ගන්න හරිද මේවා මොකුත් ඕනේ නැහැ මේ සත්‍යතා වගුව අඳින්න සත්‍යතා වගුව A B AOB මේ විදිහට අඳින්න හරි ඊට පස්සේ අදින්න යන්න තරුවක් දාලා අදින්න යන්න A සහ B බූලිය විචල්යන් දෙකක් වන විට A සහ B බූලිය විචල්යන් දෙකක් වන විට A සහ B බූලිය විචල්යන් දෙකක් වන විට මේ වලියන්ට AOB මෙහෙම ලියන්න යන්න කියවනු ලබන්නේ AOB යන්න කියවනු ලබන්නේ A ධන B ලෙසට නොව
A ධන B ලෙසට නොව පුතා ඒක හොඳට මතක තියාගන්න කිසිම දවසක කිසිම වෙලාවක A ධන B කියලා කියන්නේ නැහැ. හරි මම මේක දැකලා තියෙනවා A level පන්තියට ආවහමත් ළමයි කියනවා ළමයි විතරක් නෙමෙයි සමහර ගුරුවරුත් මම දැකලා තියෙනවා A ධන B කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. හරි අපි ඔක කියන්නේ AOB කියලා. හරි A ධන B ලෙසට නොව A ධන B ලෙසට නොව AOB ලෙසටයි AOB ලෙසටයි AOB ලෙසටයි AOB ලෙසටයි AOB ලෙසටයි ඊළඟ පොයින්ට් එක සියලුම විචල්යන්හි අගයන් 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 බිඳුව වන අවස්ථාවේදී පමණක් සියලුම විචල්යන්හි අගයන් බිඳුව වන අවස්ථාවේදී පමණක් බිඳුව වන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය බිඳුව වේ ප්‍රතිදානය බිඳුව වේ ප්‍රතිදානය බිඳුව වේ ඉතින් සියලුම විචල්යන්හි අගය බිඳුව නම් විතරයි ප්‍රතිදානය බිඳුව වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේක මේ විදිහටම මතක තියාගත්තොත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරි? දැන් අපේ ගොඩාක් වෙලාවට අපි දකින දේ තමයි අපේ ළමයි මේක දැන් මේ ඔයාලගේ O level පන්තියේ නෙවෙයි A level කරන අයියලක් කරලා පවා. හරි? අර කටපාඩම් කරගෙන ආපු සිස්ටම් එකකට තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ලොජිකලි කිසිම දෙයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. රයිට්? ගොඩාක් කට්ටිය එහෙම තමයි. හැබැයි එහෙම ගිහිල්ලා බෑ. මොකද අපි දැනගන්න ඕනේ අයි මේක වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා විද්‍යුත් පරිපථයක් ඇඳලා ඒක ඔයාලට තේරුම් කරේ. මේ O ගේට් එහෙමත් නැත්නම් බූලියානු ආකලනයේ කොහොමද ක්‍රියාකාරීත්වය කියන එක. හරි? එහෙම නැති වුණොත් වෙන්නේ අර කතාවක් තියෙනවා මේ ඔය ඉස්සර ගමක හිටියලු මේ කපු මහත්තයෙක් ඉස්සර ගමක මේ දේවාලයක් තිබ්බලු දේවාලේ කපු මහත්තයෙක් හිටියලු හරි දැන් දේවාලෙට මිනිස්සු ඇවිල්ලා පූජා තියනකොට මේ දේවාලේ හිටපු පූසෙක් පුරුදු වෙලා හිටියලු මේ මිනිස්සු ගෙනල්ලා තියෙන පූජාව පැනලා කාලා විනාශ කරන්න. හරි? මිනිස්සු ඇවිල්ලා දේවාලේ ගෙනල්ලා පූජාවන් තියනවා. කොහේ හරි ඉඳලා පූසෙක් දුවගෙන ඇවිල්ලා මේ පූජා වටි ටික විනාශ කරලා කාලා බීලා විනාශ කරලා යනවා. හරි? ඉතින් අර කපු මහත්තයා පුරුදු වෙලා හිටියලු දැන් මේක ප්‍රශ්නයක් නේ. මිනිස්සු ඇවිල්ලා පූජාව තිබ්බාම කොහේ හරි ඉන්න පූසෙක් ඇවිල්ලා මේ පූජාව විනාශ කරලා දාන එක ප්‍රශ්නයක් නේ. ඒ හින්දා කපු මහත්තයා පුරුදු වෙලා හිටියලු දේවාලේ පූජාව තියෙන වෙලාවට අර පූසාව හොයාගෙන ඇවිල්ලා දේවාලේ ඉස්සරහා තියෙන කණුවක ගැට ගන්නවා. හරි? දේවාලේ පූජාව තියෙන වෙලාවට කපු මහත්තයා කරන්නේ පූසාව වණ්ඩ ගහගෙන ඇවිල්ලා දේවාලේ ඉස්සරහා තියෙන කණුවක ගැට ගන්නවා. හරි? ඉතින් මේක කාලාන්තරයක් තිස්සේ මේ විදිහට වෙනවා. හරි? පූජාව තියනවා පූජාව තියන්න කලින් ඇවිල්ලා පූසාව ඇවිල්ලා දේවාලේ ඉස්සරහා කණුවක ගැට ගන්නවා. ඉතින් දැන් ඕක දිහා බලාගෙන හිටපු දේවාලෙට පූජා කරන්න එන පූජා පවත්වන්න එන මිනිස්සු මොකද කරේ? දැන් මේ මිනිස්සු හිතුවා මේකත් මේ මොකක් හරි දේවාලේ තියෙන අයිටම් එකක් වෙන්න තියෙනවා. හරි? ඉතින් මිනිස්සු ඇවිල්ලා පූජා තියලා දේවාලේ දෙයියන්ටත් ඇඳලා යනවා පූසටත් ඇඳලා යනවා.
හරි දැන් ඔහොම යනවා කාලය මිනිස්සු වෙනවා පූජාව තියනවා පූසා ගහේ බඳිනවා වැඳලා යනවා හරි ඔහොම කාලයක් යනකොට කපු මහත්තයා මැරුණා හරි දැන් කපු මහත්තයා මැරුණාට පස්සේ ඊට පස්සේ කපු මහත්තයාගේ පුතා එනවා ඊළඟ අනුප්‍රාප්තිකයා විදියට අලුත් කපු මහත්තයා විදියට දැන් මෙයා දැකලා තියන්නේ මොකක්ද මෙයා දැකලා තියන්නේ තාත්තා හැමදාටම කරපු වැඩේ පූජාව තියන්න කලින් පූසාව හොයාගෙන එනවා කණුවක ගැට ගන්නවා පූජාව තියෙනවා හරි ඉතින් එයා දැකපු අවුරුදු ගාණක් තිස්සේ දැකපු මේ වැඩේම ඉස්සරහට කරගෙන යනවා මෙයාත් මොකද කරන්නේ පූජාව තියන්න ලෑස්ති වෙනකොට පූසා හොයා ගන්නවා දේවල් ඉස්සරහා තියෙන කණුවක ගැට ගන්නවා සමහරලාට මල් මාලක් දානවා කැම බීමක් දෙනවා පූජාව තියෙනවා එයත් උම කාලාන්තරයක් තිස්සේ ওই වැඩේ කරගෙන යනකොට දැන් පූසා මැරෙනවා දැන් හරියට ගත්තොත් ප්‍රශ්න ඉවරනේ දැන් අර පූසා ඇවිල්ලා පූජාවට විනාශ කරන හින්දානේ කණුවේ ගැට ගහන්නේ දැන් පූසා මරුණාට පස්සේ ප්‍රශ්න ඉවර වෙන්න ඕනේ හරි දැන් අලුත් කපු මහත්තයා මොකද කරන්නේ ගමේ මිනිස්සුත් එක්ක පෙරහැරකින් ගිහිල්ලා ගම වටේ ගිහිල්ලා බෙර ගහලා කස කාර්යෝ අර ගහගෙන ගිහිල්ලා හොරණය අපි බල පෙරහැරකින් ගිහිල්ලා පූසෙක් හොයාගෙන එනවා දේවාලෙට දැන් ආයෙත් ඇවිල්ලා මොකද කරන්නේ අර අලුතෙන් හොයාගෙන ආපු පූසා පූජාවට කලින් කණුවේ ගැට ගහනවා පූජාව පාවා ඉතින් ඔන්න ඔය සිස්ටම් එකට තමයි අපේ ළමයි ටික පුරුදු වෙලා තින්නේ හරි කිසිම දෙයක් තාර්කිකව කල්පනා කරන්නේ නැහැ අර කවුරු හරි කෙනෙක් කියපු හින්දා පොතක තියනවා දැකපු හින්දා ඒක ඔහේ කටපාඩම් කරගෙන ඉස්සරහට ගෙනියනවා නිසා එතනින් එහාට කල්පනා කරලා තාර්කිකව ඉස්සරහට ගෙනියන ක්‍රමවේදයක් නෑ අපි. ඒ නිසායි මම ඔයාලට මේ අර පූසා කණුවේ ගැට ගහගන්නේ නැතුව බූලියානු ආකලනය ඉගෙන ගන්න විදිහ තේරුම් කරලා දුන්නේ විද්‍යුත් පරිපථයක් එක්ක. මොකද මේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාවලිය හරියට ඔළුවට දාගත්තොත් ඔයාලට බූලියානු ආකලනයත් ලේසි එතනින් එහාට ඕ ගේට් එකක් ලේසි. හරි? right. ආයෙ බලන්න පොඩ්ඩක්. මෙන්න තියෙනවා ඒ ධන B කියන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ OB ඒකෙදි සියලු ආදානයන් බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. මේ ටික විතරක් පාඩම් කරගත්තාම ඇති. බූලියානු ආකලනයේදී සියලු ආදානයන් බිඳුව වන අවස්ථාවේදී ප්‍රතිදානය බිඳුව වේ. ඒතර අනිකුත් හැම අවස්ථාවකදීම ප්‍රතිදානය 1 වේ. right. අපි යමු ඊළඟ මාතෘකාව බූලියානු ගුණිතය. බූලියානු ගුණිතය. බූලියානු ගුණිතය. බූලියානු ගුණිතය. ඕකට අපි කිව්වා AND එක. AND එක. ඕකට පාවිච්චි කරන සංකේතය තමයි මේක තිතක් ඩොට් එකක්. හරි? බූලියානු ගුණිතයේ AND එක අපි පාවිච්චි කරන සංකේතය තමයි තිතක් එහෙම නැත්නම් ඩොට් එකක්. right? මේකත් අර වගේම මම තේරුම් කරන්න A සහ B අනු බූලිය විචල්‍යයන් දෙකක් නම් මම අර වගේම ගන්නම් A සහ B යන බූලිය විචල්‍යයන් දෙකක් නම් හරි එතකොට ඒක ලියන්නේ A and B එහෙමත් නැත්නම් A මෙහෙම අපි මේකත් අර ඉස්සෙල්ලා ධන ලියන්නේ නැහැ වගේ මේකත් මම දැකලා තියෙනවා ගොඩක් ළමයි ලියනවා A.B කියලා හරි A and B අපි ඩොට් කියන්නේ නැහැ A and B හරි A සහ B යන බූලිය විචල්‍යයන් දෙකක් නම් A and B ලියන්නේ කොහොමද දැන් මේකත් අපිට පුළුවන් අර කලින් වතාවේ වගේම සත්‍යතාවකව පාවිච්චි කරලා අපිට මේකේ ප්‍රතිදානය අපිට බලන්න පුළුවන් A and B මෙහෙම ලියන්නම් මම A and B right දැන් මේකෙත් බලන්න මේකෙත් ආදාන දෙකක් ඉඳලා මම මේක උඩ මකලා උඩින් ලියන්න
හරි ඉඩම දීලා මේ ටික මකලා right ලියන්න ආදාන දෙකයි A and B ආදාන දෙකක් හින්දා කොලම්ස් එනවා මෙතන A සහ B වලට output එක A and B එහෙමත් නැත්නම් අපි ඔකට මෙහෙම ලියන්න පුළුවන් A and B කියලා හරි එතකොට මේකේ නම සත්‍යතාවකුවේ පේලි අර වගේම හතරක් මොකද හේතුව ආදාන දෙකයි දෙකේ n වෙනි බලය n සමානයි 2යි දෙකේ දෙවෙනි බලය සමානයි 4යි හරි එතකොට අපිට එනවා සත්‍යතාවකට පේලි හතරක් right අර වගේමයි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි right මම මේකත් අර වගේම විද්‍යුත් පරිපථයකින් තේරුම් කරලා දෙන්නම් right දැන් ඔයාලට මතක ඇති අපි ඉස්සෙල්ලා O එකේදී එහෙමත් නැත්නම් බූලියානු ආකලනයේදී අපි කතා කරේ සමාන්තරගත පරිපථය. ඒ කියන්නේ අපි O එකේදී කතා කරේ A සහ B කියන ස්විච් දෙක සමාන්තරගත විදිහට තිබ්බේ එකේ. හැබැයි මේකෙදී අපි කතා කරන්නේ AND එකේදී හරි A සහ B කියන ස්විච් දෙක ශ්‍රේණිගත ක්‍රමයට. ඒ කියන්නේ ඔයාලා දන්නවා ශ්‍රේණිගත ක්‍රමය කියලා කියන්නේ එකකට පස්සේ එකක්. මෙහෙම තියෙනවා. A සහ B ස්විච් දෙක ශ්‍රේණිගත ක්‍රමයට තියෙනවා. හරි? දැන් ශ්‍රේණිගත ක්‍රමයට දැන් මේ තියෙන විදිහට පරිපථයක් ගත්තොත් එහෙම දැන් ඔයාලා බලන්න අපි මේකත් එක්ක සත්‍යතාව වගුවත් එක්ක පුරවගෙන යමු. දැන් අපි හිතමු අර කලින් වතාවේ වගේමයි. on සමානයි 1යි off සමානයි 0යි. ඒ කියන්නේ මේ ස්විච් එකක් on වුණොත් 1 off වුණොත් 0. right? අපි ඉස්සලා ගමු. A සහ B කියන ස්විච් දෙකම off වෙලා තියෙනවා. ඒ කියන්නේ A බිඳුවයි B බිඳුවයි. A බිඳුවයි B බිඳුවයි. ඒ කියන්නේ A සහ B කියන ස්විච් දෙකම off වෙලා තියෙනවා. A සහ B කියන ස්විච් දෙකම off වෙලා තියෙනවා නම් ධාරාවක් ගමන් කරලා L කියන බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. A සහ B කියන ස්විච් දෙකම off වෙලා නම් තියෙන්නේ මේ හරහා ධාරාවක් ගමන් කරන්න විදිහක් නැහැ. ඒ හින්දා L එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ A බිඳුව වෙලා B බිඳුව වෙන අවස්ථාවේ ප්‍රතිදානය බිඳුවයි. එක ස්විච් මේ ස්විච් එකත් off වෙලා මේ ස්විච් එකත් off වුණාම බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. right. ඒක පැහැදිලි නේද? හරි. ඊට පස්සේ අපි යමු දෙවෙනි අවස්ථාවට. දැන් දෙවෙනි අවස්ථාවේදී A කියන ස්විච් එක තාමත් off. A කියන ස්විච් එක තාමත් off. ඒ කියන්නේ බිඳුවයි. හැබැයි B කියන ස්විච් එක on වෙලා. මේ B කියන ස්විච් එක on වෙලා. B එක වෙලා. A බිඳුව වෙලා B එක වෙලා. දැන් කල්පනා කරලා බලන්න. A off වෙලා තියෙද්දී B on වුණා කියලා පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාව ගමන් කරන්නේත් නැහැ. ඒ කියන්නේ ඒත් බිඳුව. ඒ කියන්නේ A බිඳුව වුණාට B එක වෙලා A බිඳුව වුණාට පරිපථය සම්පූර්ණ වෙන්නේ නැති හින්දා ධාරාව යන්නේ නැහැ. මේක බිඳුව. හරි? හරි තුන්වෙනි අවස්ථාව යන්න. තුන්වෙනි අවස්ථාවේදී A කියන පරිපථය on වෙලා තියෙනවා. A කියන ස්විච් එක on වෙලා තියෙනවා. හැබැයි B කියන ස්විච් එක off වෙලා තියෙනවා. A on වෙලා එක වෙලා තියෙනවා. B off වෙලා බිඳුව වෙලා තියෙනවා. එහෙම වුණාම පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාව ගමන් කරන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ A එක වෙලා B බිඳුව වුණොත් ප්‍රතිදානය බිඳුවයි. A බිඳුව වෙලා B එක වුණොත් ප්‍රතිදානය බිඳුවයි. A බිඳුව වෙලා B බිඳුව වුණොත් ප්‍රතිදානය බිඳුවයි. අවසාන අවස්ථාවට ගියොත් A පරිපථයත් on වෙනවා. A ස්විච් එකත් on වෙනවා. B ස්විච් එකත් on වෙනවා. ඒ කියන්නේ දෙකම එක වෙනවා. අන්න ඒ වෙලාවට විතරක් බල්බ් එක පත්තු වෙනවා. පුතා ඉගෙන හොඳට මතක තියාගන්න. දැන් කලින් අපි කතා කරපු O එකේදී බූලියානු ආකලනයේදී A සහ B කියන දෙන්න බිඳුව වුණොත් විතරයි මෙයා බිඳුව වෙන්නේ. අනිත් හැම වෙලාවෙම මෙයාලා එක වෙනවා. හැබැයි ඒක බූලිය ගුණිතයට වෙනකොට AND එකට එනකොට සියලු දෙනා එක වෙන අවස්ථාවේ විතරක් ප්‍රතිදානය එක වෙනවා. අනිත් හැම අවස්ථාවෙම ප්‍රතිදානය බිඳුවයි. දැන් ඔක මතක තියාගන්න. O එකේදී
සියලු දෙනා බිඳුව වුණොත් ප්‍රතිදානය බිඳුවයි. AND එකේදී සියලු දෙනා එක වුණොත් ප්‍රතිදානය එකයි. අනිත් හැම අවස්ථාවම බිඳුවයි. right ලියමු. බූලිය ගුණිතය යන කර්මය සඳහා 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 මේ AND එක හරි අපි AND කියලා කියන්නේ AND භාවිත කරයි AND භාවිත කරයි AND භාවිත කරයි AND භාවිත කරයි. දැන් මේවා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. හරිද? මොකද මේවා කටපාඩම් කරගන්න තරම් එහෙම දේවල් අමාරු දේවලුත් නෙවෙයි. මේ හරියට පාරක් ඔලුවට දාගන්න. හරිද? දැන් ඇත්තටම ගත්තොත් අද දවසේ ඔයාලට මේ ටික අද දවසේ පාඩම් කරගන්න පුළුවන්. හරිද? මොකද ඇත්තටම මම මෙච්චර සරලව කතා කරන්නේ. දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් අද දවසේ ගොඩාක් සරලව කතා කරා කියලා. මොකද අද මෙච්චර සරලව කතා කරන්නේ අදින් පස්සේ ආය මේක වෙන තැනකින් ඉගෙන ගන්න ඉතුරු වෙනවා නම් වැඩක් නෑ. නිසා අදින් පස්සේ ආය වට මේක ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලයක් නැහැ. ඔයාලට තව දවස් ගත්තොත් දවස් 60ක් නැහැ තාම විභාගෙට. ඒ නිසා සරලව මේක තේරුම් ගන්න. හරිද? මේ කටපාඩම් කරන දඟලන්න ඕනේ නැහැ. කටපාඩම් කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මේක හරියට තේරුම් අරගෙන ඒ වෙලාවෙම පාඩම් කරන්න. හරිද? මොකද අද දවසේ පන්තියේ මේ පාර මාර්තු වල O level කරන දුවල පුතාලා විතරක් නෙවෙයි අලුතෙන් 2021ට ආපු 10 11 සමහර වෙලාවට 9 කට්ටියක් ඉන්නවා. හරිද? ඉතින් ඒගොල්ලන්ට අපි දැන් අද දවසේ මේ කතා කරලා ඉවර වෙලා ඒගොල්ලන්ට අපි වෙනම මම ගෲප් එකේ දාන්නම්. 9 වසරට 10 වසරට 11 වසරට වෙනම ක්ලාසස් තියෙන වෙලාවල් ටික මම ගෲප් එකේ දාන්නම්. ඒතර ඒගොල්ලන්ටත් අපි 9 10 11 පන්ති වලට මේ ජනවාරි මාසේ අපි පන්තිය ෆ්‍රී කරමු. හරි? මම ඒ ගෲප් එකේ දාන්නම් විස්තර ටික ටයිම් ටේබල් එකයි ඔක්කොම ටික. හරි? ඉතින් ඒගොල්ලොත් ඉන්නවා මෙතන. හරි? මම හිතන්නේ ඒගොල්ලන්ටත් අද සරලව තේරෙන්නේ නැති. හරි? මොකද අපි සිලබස් එකේ මැදින් පටන් ගත්තේ 9 10 11 අලුතෙන් පන්ති වලට ආපු කට්ටිය නෑ 11 කට්ටිය නම් මේවා ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි 10 වසරට අලුතෙන් ආපු කට්ටිය මේව තාම දන්නේ නැහැ. හරිද? මේ සිලබස් එකේ මැදින් පටන් ගත්තේ. මොකද මේ පාර O level ලියන කට්ටියට වැදගත්ම පාඩමක් නිසා. හැබැයි මම ඔයාලා හැමෝටම කියන්නේ කිසිම වෙලාවකදී ICT කියන එක කටපාඩම් කරන්න යන්න එපා. හරිද? මොකද ICT කියන එක තොරතුරු තාක්ෂණය කියන එක ඒක ඇත්තටම 100% ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. හරිද? කටපාඩම් කරන කෙනෙකුට IT කරන්න බෑ. කවුරු හරි කෙනෙක් සූදානම් වෙනවා නම් කටපාඩම් කරගෙන IT කරන්න එයාට ඒක කරන්න බෑ. හැබැයි මේක හරියට තේරුම් අරගෙන අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න එහෙම කට්ටියට මේක කොට දාගන්න එක හරි ලේසි. හරිද? ඉතින් ඒ නිසා මම මෙච්චර සරලව කතා කරේ අද. හරිනම් මේ වෙනකොට උගන්වපු දේවල් ටික දැන් පාඩම් වෙලා තියෙන්න ඕනේ. මේ කියන්නේ හෙට පේපර් එකේ මේ ටික දුන්නොත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ලියන්න. මෙය and කර්මයේ භාවිත කරයි මෙය and කර්මයේ ලෙස හඳුන්වයි. and කර්මයේ ලෙස හඳුන්වයි. and කර්මය අපි කියන කර්මය ලෙස හඳුන්වයි. A සහ B අණු A සහ B අණු A සහ B අණු A සහ B අණු A සහ B අණු
බූලිය විචල්‍යයන් දෙකක් නම් A සහ B අනු බූලිය විචල්‍යයන් දෙකක් නම් A සහ B අනු බූලිය විචල්‍යයන් දෙකක් නම් A සහ B අනු බූලිය විචල්‍යයන් දෙකක් නම් දෙකක් නම් මේ මම උඩින් ලියන එක ලියන්න මේ උඩින් ලියන එක A and B හෝ මෙහෙම A and B හෝ A and B ප්‍රකාශය සලකා බලන්න ප්‍රකාශය සලකා බලන්න प्रकाशय सलका බලන්න प्रकाशय सलका බලන්න මෙහිදීද විචල්‍යයන් දෙකක් ඇති නිසා විචල්‍යයන් දෙකක් ඇති නිසා අවස්ථා හතරක් ගැන සලකා බැලිය යුතු වේ. අවස්ථා හතරක් ගැන සලකා බැලිය යුතු වේ. අවස්ථා හතරක් ගැන සලකා බැලිය යුතු වේ. ඒ සඳහා අඳිනු ලබන සත්‍යතාවගුව පහකින් දක්වා ඇත. ඒ සඳහා අඳිනු ලබන සත්‍යතාවගුව පහතින් දක්වා ඇත. right මේක අද ගන්න ටක් දාලා හරි අපි යමු ඊළඟට අන්තිම එක බූලියානු නැත්නම් බූලිය අනුපූරකය. එහෙමත් නැත්නම් අපි ඔකට කියනවා not එක. හරි? දැන් කලින් O එකේදී සහ and එකේදී අපි හැම වෙලාවෙම අවස්ථා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අපි සලකා බලනවා. O එකේ සහ and එකේදී අපි හැම වෙලාවෙම අවස්ථා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් සලකා බලනවා. හැබැයි බූලිය අනුපූරකයේදී අපි හැම වෙලාවෙම එක ඉන්පුට් එකයි අපි සලකලා බලනවා. හරි? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බූලිය අනුපූරකයේදී වෙන්නේ අපි ආදානය කරන අගය අනිත් පැත්ත හරවනවා. අපි කියනවා ඉන්වර්ට් කරනවා කියලා. යටිකුරු කරනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම මෙහෙම ආවොත් එහෙම ඒක මෙහෙම හරවනවා. හරි? ඒ කියන්නේ අනිත් පැත්ත හරවනවා. ඔළුවෙන් හිටවනවා. හරි? ඒ කියන්නේ එක ආවොත් not එක හරහා එක ගියොත් එහෙම එහා පැත්තට යන බිඳුව විදිහට. බිඳුව
not එක හරහා ගියොත් එහෙම බූලියානු අනුපූරකය හරහා ගියොත් එහෙම output වෙන්නේ එක. on එක not එක හරහා ගියොත් output වෙන්නේ off. off එක not එකක් හරහා ගියොත් එහෙම output වෙන්නේ on. ඒ කියන්නේ එන අගය අනිත් පැත්ත හරවනවා. yes no වෙනවා. no yes වෙනවා. හරි? එතකොට හැම වෙලාවෙම අපි ගන්නෙ එක අගයක් එක්ක. හරි? දැන් මේකෙදී අපි පාවිච්චි කරනවා දැන් මෙහෙම හිතන්නකෝ. A ආදානය කරනවා. A යනවා not එකක් හරහා. A not එකක් හරහා යනවා. A එක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. අපි ඕකට කියනවා A bar. ඕක අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. A bar. 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 හරි? A bar. එහෙම නැත්නම් අපිට ඕක මෙහෙම ලියන්නත් පුළුවන්. A bar. ඔය කොයි විදිහට ලියුවත් හරි. A එක not එකක් කරා ගියාම A bar එන්නේ. B එක not එකක් කරා ගියාම B bar එනවා. හරි? දැන් අනිත් පැත්ත ගත්තොත් B bar එක not එකක් කරා ගියාම B වෙනවා. B bar එක not එකක් කරා ගියාම B වෙනවා. හරි? A එක not එකක් කරා ගියාම A bar වෙනවා. B එක not එකක් කරා ගියාම B bar වෙනවා. B bar එක not එකක් කරා ගියාම B වෙනවා. හරි? දැන් අපි ඕක සත්‍යතාවයක් යනකොට එහෙම දැන් මම මේකට පොඩි homework එකක් දෙනවා. හරි? homework එකක් දෙනවා. මේකට පුළුවන් අර වගේම පරිපතයක් අඳින්න. හරිද? දැන් අපි O එකටයි and එකටයි ඇඳා වගේම පරිපතයක් අඳින්න පුළුවන් not එකටත්. හරි? පොඩි homework එකක් දෙනවා. මේකට ඔයා පරිපතයක් ඔයා කල්පනා කරලා දැන් මේකත් අර කවුරු හරි කෙනෙක් කියපු පළියට ලියා ගන්න එක වැරදිනේ. ඒ හින්දා ඔයා ටිකක් කල්පනා කරලා මේකේ දැන් දන්නවනේ A එකවොත් A බා වෙනවා. B එකවොත් B බා වෙනවා. B බා එකවොත් B වෙනවා. on එකවොත් off වෙනවා. ඒ කියන්නේ switch එකක් on වුණොත් bulb එක off වෙනවා. switch එක off වුණොත් bulb එක on වෙනවා. හරි? දැන් මේ කියන දේ බලලා ඔයා පරිපතයක් සැලසුම් කරන්න. සැලසුම් කරලා ඒක ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට දාන්න. හරි? එහෙම නැත්නම් ඔයාලට තව කරන්න පුළුවන් මේක මම දැන් ඔයාලට හෙට උදේ ඉඳලා මේක YouTube එකේ ඔයාලට බලන්න පුළුවන්. Facebook එකේ බලන්න පුළුවන්. මේ වීඩියෝ එක අපේ Facebook page එකේ තියෙනවා. හරි? Facebook page එක. හරි ඔයාලට page එකට යන්න පුළුවන්. page එකේ මේක තියෙනවා. එතනින් කමෙන්ට් කරන්න. හරි? ඔයාගේ පරිපතේ ඔයා ෆොටෝ එකක් ගහලා එතනින් කමෙන්ට් කරන්න බලන්න. right. මේක නම් පරිපතයක් නිර්මාණය කරන්න homework එක තමයි. not කර්මයේ සඳහා විද්‍යුත් පරිපතයක් අඳින්න. මේක අමාරු නෑ. හොඳට කල්පනා කරන්න තියෙනවා. ඒ කියන්නේ ස්විච් එක on වුණාම බල්බ් එක off වෙන්න ඕනේ. ස්විච් එක off වුණාම බල්බ් එක on වෙන්න ඕනේ. right? මේක මම A level පන්ති වල මේක අඳින්න කියලා කිව්වම සමහර ළමයි කියනවා ස්විච් එක අනිත් පැත්තට හරවලා. ඒ කියන්නේ මේ on එකට off එක මාරු කරලා high කරනවා කියලා. නෑ එහෙම නෙවෙයි. ඒක මහා ගොඩේ වෙදකමක් නේ. ඒ ක්‍රමේ නෙවෙයි මේ. ඒක not එක නෙවෙයි. අපි ස්විච් එක සාමාන්‍ය විදිහට ස්විච් එක on කරාම බල්බ් එක off වෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට ස්විච් එක off කරාම off වෙලා තිබ්බ බල්බ් එක on වෙන්න ඕනේ. ඒ හින්දා මේ කල්පනා කරන්න. ඒක ඔයාලට අඳින්න පුළුවන්. කල්පනා කරලා පරිපතයක් නිර්මාණය කරන්න. right. දැන් මම මේකට අඳින්නම් සක්‍රියතාවව. හරි? මේකේ තියෙන්නේ එක ආදානයයි. එක ආදානයක් නිසා A ප්‍රතිදානයේ A බා. එක ආදානයක් නිසා එක විචල්‍යයයි. එක විචල්‍යයක් නිසා දෙකේ පළවෙනි වලය සමානයි 2යි. ඒ කියන්නේ කොලම්ස් දෙකයි තියෙන්නේ. බිඳුව 1. A බිඳුව වුණොත් A බා 1යි.
A එක වුණොත් A බා බිඳුව. ඕක තමයි සත්‍යතාව වගුව. හරි? right. ලියන්න. බූලිය අනුපූරකය. බූලිය අනුපූරකය යන කර්මය සඳහා 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 හරි මේම ලියන්න බරහන් ඇතුලේ හෝ අපි ඔකට කියනවා බා භාවිත කරයි භාවිත කරයි භාවිත කරයි භාවිත කරයි මෙය not කර්මය ලෙස මෙය not කර්මය ලෙස මෙය not කර්මය ලෙස not කර්මය ලෙස හඳුන්වයි. right ලියන්න ඒ අනු බූලිය විචල්‍යයක් නම් 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 ලියන්න not a හෝ a bar not a හෝ a bar සඳහා අඳිනු ලබන සත්‍යතාවගුව පහතින් දක්වා ඇත. මේක අරගන්න. right. දැන් උතනින් අපි කතා කරා බූලියානු බීජගණිතයේදී පාවිච්චි කරපු බූලිය කර්ම හිමක් නැත්නම් බූලිය ගණිත කර්ම තුනක් කතා කරා. හරි? O1 AND එක සහ not එක. හරිද? දැන් මෙතනින් එහාට ඒ කියන්නේ මේ කිසිම දෙයක් ෆිසිකලි නැත්නම් භෞතිකව තියෙන දේවල් නෙවෙයි. මේවා නිකන් ලොජිකලි ගණිත කර්ම විතරයි. හරි? දැන් මෙතනින් එහාට අපි කතා කරන්න යන්නේ මේවා පරිපථයක් ඇතුලේ ඉම්ප්ලිමන්ට් කරාම එහෙමත් නැත්නම් මේවා පරිපථයක් ඇතුලේ භෞතිකව නිර්මාණය කරාම නිර්මාණය වෙන දේවල් ගැන. හරි? අන්න ඒවට අපි කියනවා ලොජික් ගේට්ස් කියලා. හරි? එතකොට අපි මේ ලොජික් ගේට්ස් කොටස අපි ඊළඟ දවසේ කතා කරමු. හරි? දැන් මේ මූලික ගණිත කර්ම තුන පාවිච්චි කරලා එතනින් එහාට නිර්මාණය වෙනවා ලොජික් ගේට්ස් ගොඩක්. right? දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම O කියන ගණිත කර්මය යම්කිසි අර්ධ සරණායක පරිපථයක භෞතිකව නිර්මාණය වුණාම අපි ඒකට කියනවා O ගේට් එක කියලා. ඉතින් O කියන තාර්කික ලොජික් එක කියන අපි කතා කරන
මේ ගණිත කර්මය භෞතිකව අර්ධ සම්නායක පරිපථයක කවුරු හරි කෙනෙක් නිර්මාණය කරාම අපි ඒකට කියනවා O ගේට් එක කියලා. හරි? ඒ වගේම n කියන එක පරිපථයකට නිර්මාණය කරාම අපි ඒකට කියනවා AND ගේට් එක කියලා. ඒ වගේම not එක පරිපථයක නිර්මාණය කරාම not ගේට් එක කියලා කියනවා. හරි? එතකොට AND එක O එක not එක කියන මේ තුන තමයි අපි කතා කරන මූලික තාර්කික ద్వාර. හරි? මූලික තාර්කික ద్వාර තුනයි. මොනවාද? AND එක O එක not එක. එතකොට මේ මූලික තාර්කික ద్వාර එකට එකතු වෙලා තව හැදෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් O එකයි not එකයි එකතු වෙලා හැදෙනවා no එක. O එකයි AND එකයි එකතු වෙලා හැදෙනවා NAND එක. අන්න ඒ වගේ. හරි? අන්න එහෙම තාර්කික ద్వාර වෙනම හැදෙනවා. හරි? ඒවත් අපි ඔයාලගේ විෂය නිර්දේශයෙන් දෙනවා අපි ඒවත් කතා කරමු. එතකොට අද දවසේ මට මූලික වශයෙන් කතා කරන්න ඕනේ ওই ටික. බූලියානු ගණිත කර්ම ටික අපි කතා කරා බූලිය කර්ම ටික සහ ඒ වගේ කොයි විදිහට දේවා හැදෙන්නේ කියන එක අපි කතා කරා. ඉතින් මම පොඩි වැඩකුත් දෙන්නම් හෝම්වර්ක් එකක් විදිහට. අනිත් මේකත් ඉන්න ගමන් තනියෙන් හදන්න try කරන්න. මේක ඇත්තටම මේ අමාරු දේවල් නෙවෙයි. මට මේ කියන දේවල් වලට සත්‍යතාවක් වදින්න මෙන්න මේ මම දෙන බූලියානු ප්‍රකාශ වලට මේක අමාරු නෑ. හරි? මේක නිකන් අර සත්‍යතාවක් වදින එක මතක් කරගන්න ඕන නිසා මම දෙන්නේ. හරි? පොඩ්ඩක් නිකන් මතක් කරගන්න මේ ටික අඳින්න ඇඳලා බලන්න ඔයාලට මේක අර අපි කියලා දීපු දේවල් ඔයාලට කරගන්න පුළුවන්ද කියලා. හරි. එහෙනම් අපි ඔතනින් අද දවසේ පන්තිය නතර කරමු. හරි. අද දවසේ අපි පාඩමට ආරම්භයක් විතරයි ගත්තේ. ඒතර අපි හෙට අපි බලාපොරොත්තු වෙනවා සත්‍යතාවගු සහ එතනින් එහාට ගත්තාම මේ තාර්කික ద్వාර නැත්නම් ලොජික් ගේට්ස් කියන එක වැඩි දුරට කතා කරන්න. right? ඒතකොට දැන් අද දවසේ පන්තියේ අපි කතා කරපු දේවල් වල මොන හරි ගැටලු තියෙනවා නම්, ඒ කියන්නේ තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම්, තව මොන හරි දේවල් අහගන්න දේවල් තියෙනවා නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අපේ WhatsApp group එක. ඒතර WhatsApp group එකට ඔයාලට message එකක් දාන්න පුළුවන්. WhatsApp group එකට නැත්නම් ඔයාලට කෙලින්ම මේකේ තියෙන මේ private නම් කියන මගේ WhatsApp number එකට ඔයාලට message එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට අපේ Facebook group එක Facebook page එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ message එකක් විදිහට හරි එහෙම නැත්නම් මේ තියෙන post එකට comment එකක් විදිහට හරි ඔයාලගේ ප්‍රශ්නේ ඔයාලට දාන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේක ඇත්තටම දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති මේ වීඩියෝ එකක් අහම share කරන්න එපා download කරන්න එපා කියලා කියන්නේ. මේ වීඩියෝ එක ඔයා පුළුවන් තරම් share කරන්න. ඒ කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ වීඩියෝ එක අපි මේ වැඩසටහන අපි මේ මාසෙකමාරට අපි ෆ්‍රී කරන්නේ පුළුවන් තරම් අපේ මේ පාර ලියන පුතාලට පුළුවන් තරම් මේ පණිවිඩය යවන්න ඕන නිසා. ඒ කියන්නේ පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට දෙන්න. ඔයා ඩවුන්ලෝඩ් කරත් නොකරත් කමක් නැහැ. මම කැමතියි ඔයා ඩවුන්ලෝඩ් කරන්න නැතුව ඔයා YouTube channel එකෙන් හරි Facebook page එකෙන් හරි මේක බලනවා නම්, ඒ කියන්නේ ඔයාට යාළුවෙකුට මේක යවන්න ඕන නම් link එක YouTube channel එකේ හරි Facebook page එකේ හරි link එක copy කරලා message එකක් විදිහට යවන්න. එතකොට එයා ඒක copy කරගෙන නැත්නම් එයා ඒක click කරලා එයා page එකට හරි channel එකට හරි ගිහිල්ලා මේ වීඩියෝ එක බලයි. මම මේ වීඩියෝ එක අයින් කරන්නේ නැහැ. මේ වීඩියෝ එක දිගටම තියෙනවා. ඔයාලට විභාගේ ළඟ වෙලත් මේක බලන්න පුළුවන්. එතකොට නිසා ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ දේවල් වලට මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒතර ඔයාලට
වැඩක් කරන්න පුළුවන්. අද දවසේ කතා කරපු දේවල් වල මොන හරි අඩුපාඩු තියෙනවා නම් අර මම කිව්වා වගේ කියන්නේ නොතේරෙන තැන් තියෙනවා නම් මම අර කිව්වා වගේ අපෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේ පණිවිඩේ ඔයාගේ ඉන්න තව යාළුවන්ට ඔයාගේ ඉන්බොක්ස් කරලා හරි නැත්නම් WhatsApp කරලා හරි ඔයාගේ යාළුවන්ට මේ පණිවිඩය යවන්න. මොකද පුළුවන් තරම් කට්ටිය මේකට සම්බන්ධ වෙන තරමට අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ පාර මේ කොරෝනා තත්ත්වයේ හින්දා සිලබස් එක කවර් කරගන්න බැරුව එහෙමත් නැත්නම් මේ O level ICT අමාරු වෙලා ඉන්න අපේ දුවල පුතාලට මේකෙන් උදව්වක් දෙන්න. ඒ නිසා මේ ඉලක්කය සාක්ෂාත් වෙන්නේ ඔයා පුළුවන් තරම් මේ පණිවිඩේ ඔයාගේ යාළුවන්ට ලබා දුන්නොත්. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ කියන්නේ හෙට පන්තිය මීට වඩා තව වැඩි පිරිසක්කට මේ පණිවිඩේ ගිහිල්ලා ඒගොල්ලෝ සම්බන්ධ වෙයි කියලා. හරි? එතකොට ඊළඟ කතාව 9 වසර සහ 10 වසර 11 වසර ඉන්න දුවල පුතාලට මම ඉස්සලා කිව්වා වගේ පන්ති කාලසටහන මම දාන්නම් මම පන්ති තියෙන ටයිම් ටේබල් එක. එතකොට මේ මාසේ අපි ෆ්‍රී කරමු. හරි? පෙබරවාරි මාසෙත් කියන්නේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මේ මාස දෙක අපි ෆ්‍රී කරමු. පෙබරවාරිත් අපි පන්තිය ෆ්‍රී කරමු. ඒකෙත් ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. හරි? අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් තියනවා කරන්න. මොකද O level ICT කියලා කියන්නේ ඇත්තටම එකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකල් පහුගිය අවුරුදු ගණනාවක ගත්තොත් අපේ පන්ති වල ළමයිගේ ඒ O level ICT වල ඒ ප්‍රතිශතය 100%යි. හරි? ඒ නිසා මේ O level ICT කියලා කියන්නේ ඒකක් ගන්න පුළුවන් එකක්. ඒ නිසා කලබල වෙන්න එපා. හරි? අපි එන හෙට පන්තියේදී අපි ඉතුරු ටික කතා කරන්න හම්බෙමු. සියලු දෙනාට සුබ රාත්‍රියක්. එනම් සුබ අනාගතයක්. අයබෝවන්.